වස්සාන ධර්ම දේශනා. දැන් ඔබ බණ අහන ගමන් මේ ධර්මය අවබෝධ කරගන්නට ඔබ ධර්ම කරුණු ඔස්සේම හිතමින් සැකසංකා උපදවාගෙන ඔබේ දැනුම ඒ වගේම ඔබ මෙතෙක් ලැබූ අවබෝධයන් පදනම් කරගෙන මේ ධර්ම කරුණු එකින් එකට විමස බලනවා, සැකසංකා ඇති වෙමින් බලනවා. එහෙම ඔබ මේ කෙරෙහි විශේෂ අවධානයකින් ඉන්නකොට පින්නතුනි ඔබට මේ නිදිමත ගතිය කියන එක නැති වෙලා යනවා. ඔබ එහෙම නැතුව ඔය දෙකකින් මිදුනොත් මොකද වෙන්නේ? හුඟක් වෙලාවට පින්නතුනි අපි සාමාන්‍ය කියන කාරණේකුත් තියෙනවා, බණ අහනකොට වැඩිපුර නිින්ද යනවා. එතකොට නිදිමතට ආසන්න වෙනවා කියලා කියන්නේ මොකක්ද? අනික් වැඩ කරනවට වඩා වෙනත් කාරණයක වැඩ කරනවට වඩා වැඩිය බණ අහන වෙලාවේදී පින්නතුනි අපිට නිදිමත ප්‍රමාණය වැඩි වෙනවා නම් වැඩිද අඩුද කියලා අපිට හොයලා බලන්න පුළුවන්. එහෙම නිදිමත ගතිය වැඩි වෙනවා නම් පින්නතුනි අන්න එතනදී ඔබේ නීවරණ ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය ඔබට වටහා ගන්නට පුළුවන්කම තිබෙනවා. එහෙමනම් පින්නතුනි අපිට නොයෙක් අවස්ථාවලදී නින්දගේ ප්‍රමාණය වැඩි අඩු වශයෙන් කියලා අපිට හොයන්න පුළුවන් කමක් නැහැ. ඒ විදිහින් මේ තීන මිද්ද කියන නීවරණය ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ පින්නතුනි ඔබ බණ අහනවා කියලා කියන්න බෑ එතන. එතනදී ඔබේ නීවරණ බලන්න. එහෙනම් නීවරණ ධර්ම අපිට යහපත පැත්තට යොමු කරගන්නටත් පුළුවන්. එහෙමනම් පින්නතුනි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මෙන්න මේ නීවරණ ධර්ම තමන්ගේ සංසාර විමුක්තිය පිණිස නීවරණ යටපත් කරන ක්‍රමවේදය තමයි බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළේ. යම් හේකින් අපි මේ සද්ධර්ම ශ්‍රවණය කරනකොට උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා කියන නීවරණ දෙක ගිලිහුනොත් එතන අපිට නිින්ද ගියා කියලා කියන්න පුළුවන්. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාවේ ප්‍රධාන අරමුණු වන්නේ ඔක්තෝබර් මාස 11 වන දින 28 වන උපන්දිනය සමරූ MH රවීන් ඩිල්ෂාන් පුතුටත් ඔක්තෝබර් 24 වන දින 25 වන උපන්දිනය සමරන MH තරිඳු ධනංජය පුතුටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කරනු ලබන ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ හෙයන්තුඩුව පුවක්ගහලන්ද පාර නොම්බර 748 4 නිවසේ පදිංචි ඉහළගමගේ වසන්තා මහත්මියයි. අද දේශකයන්න් වහන්සේ අතුරුගිරිය අභයවීර ධර්මායතනාධිපති දුරන්තර අතිපූජනීය කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ
සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. පංචමානි භික්ඛවේ නීවරණානි කතමානි පංච කාමච්ඡන්ද නීවරණං ව්‍යාපාද නීවරණං තීන මිද්ධ නීවරණං උද්ධච්ච කුක්කුච්ච නීවරණං විචිකිච්ඡා නීවරණං තී. අද වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සදැහැති දායකත්වය ඉහළගමගේ වසන්තා මහත්මිය අංක 748න් 4 පුවක්ගහලන්ද පාර හියන්තුඩුව කියන ලිපිනයෙහි පදිංචි පින්වත් වසන්තා මහත්මියගේ ප්‍රධාන සත් අරමුණ බවට පත්වන්නේ ඔක්තෝබර් මාස 11 වන දිනට 28 වන උපන්දිනයක යෙදෙන MH රවීන් ඩිල්ෂාන් පුතුටත් එවැගේම ඔක්තෝබර් මාස 24 වන දිනට 25 වන උපන්දිනයේ යෙදෙන MH තරිඳු ධනංජය පුතුටත් නිදුක් නිරෝගී සුවය ලැබ අර්ථවත් ජීවිතයක් ගත කර ඉපදෙන සෑම භවයකදීම උතුම් වූ නිර්වාණ සුවය ලබා ගැනීමට සිත් පහළ වේවා කියන උතුම් සිතින් මේ උතුම් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය කරන මේ සද්ධර්ම දේශනාවෙහි පින්වන්ත සදැහැති දායකත්වයේගෙන කටයුතු කරනවා. එතුමියගේ ප්‍රධාන අරමුණු සෙසු අරමුණු සඵල වේවා කියන උතුම් සිතින් අද අපි මේ උතුම් අසිරිමත් වූ සද්ධර්ම දේශනයට දෙසවන් යොමු කරමු. මේ පුණ්‍යවන්ත වූ මොහොතේ අදත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ නිවන් මගට ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කොට චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ සඳහා වෙහෙසන වෙරවඩන වීරිය පුරුදු කරන කෙනෙකුට සතුරන් ලෙසින් බාධක ලෙසින් පැමිණෙන නීවරණ ධර්ම පිළිබඳව ඔබ දැන සිටින තැන සිට තවදුරටත් ඔබේ ධර්මඥානය මේ නීවරණ තුලින් සිදු කරන අයුරු නීවරණ තුලින් අපේ ජීවිතයට වන නිවන් මඟට කරන බාධාවන් තේරුම් ගන්නට අපි තවදුරටත් උත්සාහ කරමු. පින්නතුනි, ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් දේශනාවන් නුවණින් විමසා බලන විට පින්නතුනි අපි හැමෝම මේ ලෝකයේ ලස්සනක් සුන්දරත්වයක් ඒ වගේම මේ ලෝකයේ අපිට ජීවත් වෙන්නට ඇලීම් බැඳීම් එක්ක සංසාරයේ තුල සැරිසරන සත්වයාට මේ කාම ලෝකයේ කාමාවචර භාවයේ තුල කාමාවචර භවයක් තුල අපිට සංසාර විමුක්තියට බාධා කරමින් ක්‍රියාත්මක වෙන නීවරණ ධර්ම පිළිබඳව අපේ දැනුම අපි තව දුරටත් දියුණු කර ගනිමු. පිනතුනි, අපි පෙර දේශනයන්හිදී මේ කාමච්ඡන්ද නීවරණය පිළිබඳව ඔබට සිහිපත් කළා. කාමච්ඡන්ද කියලා කියන්නේ කාම වස්තුන්ට ඇති කැමැත්ත.
ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රයන් පිනවන්නට ඇති කැමැත්ත කාම වස්තුන් කෙරෙහි ඇති කැමැත්ත ඡන්දය. ඒ වගේම ව්‍යාපාදය සිතෙහි ඇතිවෙන ඒ කාම වස්තුන්ම මුල් කරගෙන සිතෙහි ඇතිවෙන නුරුස්නා ගතිය. තීන මිද්ධ නම් මැලි ගතිය. උද්ධච්ච කුක්කුච්ච නම් විසිරුණු ගතිය. විචිකිච්ඡාව නම් සැකය. පිනතුනි මේ කාම ලෝකය තුල මේවා අපිට ලෝකයේ ලස්සනක් විචිත්‍රත්වයක් කාම ලෝකයේ තුල ලෝකයාට මවා පෙන්වන්නේ මේ නීවරණ මූලික කරගෙනයි. එතකොට භාවනානුයෝගී කෙනෙකුට මේවා බලපාන ආකාරය ඒ වගේම ඒ නීවරණ ඉවත් වන විට ඒ තුලින් විශේෂව ඇතිවෙන්නා වූ ධර්මාවබෝධය කියන කාරණාවන් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. පිනතුනි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ පහ අපි පෙර දේශනාවන් වලදී විස්තරාත්මකව ඉගෙන ගත්තා. අපි දැන් බලමු මේ නීවරණ අපි ළඟ ඇහැට කනට නැහැයට දිවට ශරීරයට මනසට අරමුණු කරන අරමුණු එකතු කරන ධර්මතා මනසට ඇහෙන් කනෙන් නැහැයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් ගන්න අරමුණු තුලින් හටගන්නා වූ ධර්මතාවයේහි ස්වභාවය කාටවත්ම කියන්න පුළුවන් කමක් නැහැ. කෙලෙස් සහිත හැම සත්වයෙක් තුලම මේ කාමච්ඡන්ද නීවරණය මා ළඟ නැහැ. ව්‍යාපාද නීවරණය මා ළඟ නැහැ කියලා කාටවත්ම කියන්න පුළුවන් කමක් නැහැ. කවුරු හරි එහෙම කියනවා නම් ඒක මුලාවක්, බොරුවක්. එහෙම නැතුව මේ කාමච්ඡන්ද නැතිව මේ ලෝකේ පිහිටන්නේ නැහැ. මේ කාම ලෝකයේ ස්වභාවය ඒකයි. අපි ජීවත් වෙන්නේ කාම ලෝකයකනේ. කාම ලෝක පිළිබඳවත් අපි පෙර සිහිපත් කළා. සත්ත්ව කාම ස්වර්ගයයි සතර අපායයි. දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍ය ලෝකයයි. මේ කාම ලෝකේ නම් අපි ජීවත් වෙන්නේ නීවරණ තියෙන්නටම ඕන. එහෙම නීවරණ නැත්තම් මේ ලෝකේ අපි මේ සිතන ලස්සනක්, සුන්දරත්වයක්, විචිත්‍රත්වයක් ඇති වෙන්නෙත් නැහැ. මෙච්චර අපිට වටිනාකමකුත් නැහැ. දැන් මේ වටිනාකම්, ලස්සන, සුන්දරත්වය, අගයන් මේ සියල්ලක්ම පින්වතුනි කාමච්ඡන්දය, ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ වලින් මේ ලෝකය සරසවලා රවටවලා අපි මේ සසරට ඇද බැඳ තබා තිබෙන්නේ. එහෙනම් මේ ලෝකයේ අපි යම් ආලෝකයක්, සුන්දරත්වයක්, විචිත්‍රත්වයක් දකිනවා නම් අන්න ඒක කරලා තියෙන්නේ මොන වගේන්ද? මේ නීවරණ වලින්. මෙච්චර වටින ලෝකයක්, මෙච්චර වටින දරුවෝ, මෙච්චර වටින ස්වාමියා, මෙච්චර වටින ස්වාමි දියණිය, මෙච්චර වටින ගෙවක්, මෙච්චර වටින වාහනයක්, මෙච්චර වටින රටක්, මෙච්චර වටින ඥාති, අපි ඔච්චර කියනවනේ ඔය වගේ කාරණාවන්. මෙච්චර වටින ලෝකයක් හැදුවෙම පින්වතුනි
ඔබට මෙච්චර වටින ලෝකයක්, මෙච්චර වටින දරුවෝ, මෙච්චර වටින ස්වාමියෙක්, මෙච්චර වටින නිදහසක් කියලා ඔබ මේ ලෝකයේ වටිනාකමක් කලේම නීවරණ ධර්ම මුල් කරගෙනමයි. දැන් එහෙමනම් ඔබ ළඟ නීවරණ ක්‍රියාත්මකයි. ඔබට යම් වටිනාකමක් ඇති, ඔබට යම් බලාපොරොත්තුවක් ඇති කරන මෙච්චර වටිනවා කියලා කියන කාරණයත් එක්කම පින්නතුනි, ඒ තමයි නීවරණ වලින් මේ ලෝකයේ සරසවන විදිය. මේ ලෝකයේ විචිත්‍රත්වයක් අපිට පෙන්වන විදිය. එනිසා පින්නතුනි, අපි මේ නීවරණ ධර්ම පිළිබඳව පුළුල්ව ඉගෙන ගන්නට ඕන. කොහොමද මේවා අපේ චිත්තසංතානය තුල ක්‍රියාත්මක වෙන්නේ? මේවා ධර්මානුකූලව අපි ඉගෙන ගන්නට ඕන. අපි ළඟ නීවරණ නැහැ. මම නම් කාමච්ඡන්දයෙන්, ව්‍යාපාද, තීන මිද්ද මගේ ළඟ ඕව නැහැනේ, මගේ ඔය සැකය ඕව මගේ ළඟ නැහැ කියන අදහස් අපි කවුරු අතරත් සමහර විට ඇහෙනවා. නිවැරදි අවබෝධයකට අපි ගියොත් පින්නතුනි, අපි ධර්මය අවබෝධ කරගන්නට කල්පනා කළොත් ඔබ අප හැමතෙම මේ නීවරණ පිළිබඳව තමන් ළඟ මේ නීවරණ ක්‍රියාත්මකව වෙමින් පවතින බව අපිට වටහා ගත්තාමයි අපිට මේ නීවරණ ධර්ම යටපත් කරන්නට පුළුවන් ශක්තිය ලැබෙන්නේ. දැන් අපි මේ ජීවත් වෙනවා. මේ ජීවිතය පිළිබඳ අපි වෙනසක් සොයන්න යන්නේ නීවරණ යටපත් වීම තුලයි. ඒ නිසා අපි මේ නීවරණ ගැන පින්නතුනි නිවනට යන පිරිසක් ලෙසින්, සංසාර විමුක්තියක් අපේක්ෂා කරන පින්වත් පිරිසක් ලෙසින් අපි නිරතුරුවම පින්නතුනි නීවරණ ධර්ම පිළිබඳව මනවින් සැලකිලිමත් වෙන්නට ඕන. එයින් අපි තීන මිද්ද කියන නීවරණය ගැන අපි ටිකක් සාකච්ඡා කළොත්, ඒකින් කරන්නේ එක රාජකාරියක්. අපිට නිදිමත, නින්දට ඇදලා දාන්න නීවරණය තමයි පින්නතුනි තීන මිද්ද කියලා කියන්නේ. ඒ නිසා දැන් බලන්න මේ ලෝකේ අපි හොඳ නින්දක් ලබනවා කියලා කියන්නේ. මේ නීවරණය හොඳටම ක්‍රියාත්මකයි. තීන මිද්දට බලයක් එන්නේ පින්නතුනි කාමච්ඡන්දාදී නීවරණ යටපත් වුවහොත් පමණයි. කාමච්ඡන්දාදී නීවරණ යටපත් වුවහොත් පමණයි. කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ හතර අරගත්තොත් කාමච්ඡන්දයයි, ව්‍යාපාදයයි, තීන මිද්දයයි, උද්ධච්ච කුක්කුච්ච කියන මේ නීවරණ හතර ක්‍රියාත්මක වෙවි තියෙනවා නම් අපිට නින්දක් එන්නේ නැහැ. මොහොතකට හිතන්න, ඔබ කාම වස්තුන් පිළිබඳ හිතමින් ඔබේ සිතට, ඔබේ ඇහැට, කනට, නැහැට, දිවට, ශරීරයට, මනසට ප්‍රිය වූ කාම වස්තුවක් පිළිබඳ ඔබ සිතමින් ඉන්නවා. ඔබට තීන මිද්ද නීවරණේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම ඔබ ඒ කාම වස්තුවක් නිසා ඇති කරගත්ත ද්වේෂයකින් බලන්න පින්නතුනි, අපි මේ ලෝකයේ මේ කාම වස්තුන් නිසා නිදි වර්ජිතව නොනිදා පහන් කළ වාර, ඒ කාම වස්තුන්ම ද්වේෂ සිතින් අල්ලාගෙන නොනිදා පහන් කළ වාර, රාත්‍රියක්ම ගත කළ දාපු කාල අප්‍රමාණයි. එතකොට පින්නතුනි තීන මිද්ද නීවරණය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකට කාමච්ඡන්ද නීවරණේ ප්‍රබලව ක්‍රියාත්මක වෙනවා, ව්‍යාපාදේ, ඊළඟට
උද්දච්ච කුක්කුච්ච. නොසන්සුන් හිතක් ඇති වුණු කලබලකාරී සිතක් හරියට දූවිල්ලක් වගේ ඇවිස්සුණු අරමුණු රාශියකින් ගහණය වෙච්ච සිතක් තීන මිද්ද නීවරණයට එන්නේ නැහැ. විචිකිච්ඡා නීවරණය කියලා කියන්නේ සැකය. ඔබට යම් දෙයක් පිළිබඳ සැකය උත්පන්න වුණාම ඔබට නිදිමත ගතිය නැති වෙලා යනවා. එහෙනම් පින්නතුනි දැන් අපිට මෙතන හිතන්න යමක් තියෙනවා. මේ කාමච්ඡන්ද ව්‍යාපාද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ අප ළඟ ක්‍රියාත්මක නොවන අවස්ථාවක් තමයි තීන මිද්ද නීවරණේ ක්‍රියාත්මක වෙන වෙලාව. නින්දේදී ඔබට නීවරණ වලින් තීන මිද්ද නීවරණේ ක්‍රියාත්මක වුවත් පින්නතුනි ඔබ තුල අනික් නීවරණ යටපත් වෙලා තියෙන්නේ. එහෙනම් ඒ නීවරණ හතරම නැති තැනක තමයි ඔබට නිින්දෙන්නේ. කාමයෙන් ඔබේ සිත ඇවිසුණත්, කාම වස්තුන්ගෙන් ඔබේ සිත ඇවිසුණත්, ද්වේෂයෙන් ඔබේ සිත කලබලයට, ද්වේෂයෙන් ඔබේ සිත ඇවිසුණත්, නොසන්සුන් සිතක් ඇති වුණත්, ඒ වගේම තමයි පින්නතුනි සැකය ඇති වුණත් ඔබට නිදිමත ගතිය නැති වෙලා නිින්දක් නැහැ. ඔබ සමහර වෙලට කියනවා මට නිින්ද යන්නේ නැහනේ. මට මගේ හිත හරි අවුලකටපත් වෙලා. මගේ සිත හරිම සසලයි. ඔබ ඔය වගේ වචන භාවිතා කරනවා. එතකොට පින්නතුනි මේ නීවරණ වලින් කාමච්ඡන්ද ව්‍යාපාද හෝ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණය ඔබට ප්‍රබල බලපෑම් කරනවා. හැබැයි පින්නතුනි ඔය කිව්ව නීවරණ හතර නැති තැනකදී තමයි නිදිමත ගතිය එන්න පටන් ගන්නෙ. ඔබටම ඔබේ ජීවිතයට එබිකම් කරලා හොඳට බැලුවොත් ඔබට පැහැදිලි කරගන්නට පුළුවන් මා තුළ මේ නීවරණ ක්‍රියාත්මක වෙන ආකාරය කුමන ස්වરૂපයක් ගන්නේදයි. බලන්න පින්නතුනි ඔබ තුළ මේ නීවරණ ක්‍රියාත්මක වෙන ආකාරය ඔබට හොඳට අධ්‍යයනය කරන්නට පුළුවන්. කොහොමද ඔබේ ජීවිතේ ඔබට හොඳට නිින්ද යනවා නම් නීවරණ හතරකින් ඔබ ඒ මොහොත තුල తాවකාලිකව නිදහස්. හැබැයි පින්නතුනි මේ නීවරණ පහම යම් හේකින් යටපත් වුණාම දැන් ඔබට තේරෙනවා නොසන්සුන්කම නැහැ. ඔබ තුල මේ නීවරණ පහම යටපත් වුණාම තමන්ට සාපේක්ෂව හිතලා බලන්න පුළුවන් මේවා ක්‍රියාත්මක වෙන විදිහ. යම් හේකින් නීවරණ පහම යටපත් වුණාම ලැබෙන්නේ පින්නතුනි සමාධි සිතක්. ඒ ලැබෙන සමාධි සිත සම්මා වායාමයේ තුලින් අනිවාර්යයෙන්ම තියෙනවා නම් දැන් සම්මා සතියක් එතන තිබිලා නැතිනම් සම්මා වායාමයේ තුලින් ඇතිවෙච්ච නීවරණය සම්මා වායාමයේ නිසා අපේ සිත් තුළ ඇතිවෙච්ච නීවරණ ධර්මය අපට පුළුවන්කම ලැබෙනවා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ පරිදි සම්මා සතියක් නැතිව සම්මා වායාමය තුලින් අපිට සිහිය ලැබුණා නම් එහෙමත් නැත්නම් සම්මා වායාමයේ තුලින් අපිට යම් සමාධියක් ලැබුණා නම් අන්න ඒ සමාධිය පින්නතුනි සමත සමාධියක්. යම් හේකින් සම්මා වායාමය සම්මා සතියත් සම්පූර්ණ වෙලා සමාධි සුවයක් ලැබුණා නම් අන්න ඒ සමාධිය විපස්සනා සමාධියයි. දැන් එතකොට අපිට සමත සමාධිය සහ විපස්සනා සමාධිය කියන කාරණා දෙක මුලින්
තේරුම් ගන්නට ඕන. අපි පෙර දේශනාවලදී සාකච්ඡා කළා සම්මා වායාමය ඇති කරගන්නට සතර සම්‍යක් ප්‍රධාන වීරිය දියුණු කරන්නට ඕන. සතර සම්‍යක් ප්‍රධාන වීරිය ඇති වුණහම එයාට සම්මා වායාමය වැඩෙනවා. සම 40 කර්මස්ථාන වලින් කුමන කර්මස්ථානයක් පුහුණු කළත්. එතකොට පින්නතුනි ඒ තුලින් සම්මා වායාමයකින් විතරක් නීවරණ යටපත් වුණාම අර කිව්ව කාමච්ඡන්දාදී නීවරණ සම්මා වායාමයක් තුලින් යටපත් වුණාම ලැබෙනවනේ සමාධියක්. අන්න ඒ සමාධියට අපි කියනවා සමත සමාධියක් කියලා. ඒ වගේම සම්මා වායාමයත් සම්මා සතියත් සතර සම්‍යක් ප්‍රධාන වීර්යයත් සතර සතිපට්ඨානයත් මනවින් පුහුණු කිරීම තුල පින්නතුනි නීවරණ පහම යටපත් කිරීමෙන් ලැබෙන සමාධිය විපස්සනා සමාධියයි. දැන් අපිට සම්මා වායාමයේ සහ සම්මා සතිය කියන අංග දෙකම ප්‍රකට වෙලා ඒ දෙකම ශක්තිමත් වෙලා අපිට ලැබෙන සමාධිය විපස්සනා සමාධියක්. ඒ විපස්සනා සමාධිය බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ පරිදි උන්වහන්සේ පෙන්වූ ධර්ම මාර්ගයට එළඹෙන්නට අපිට තාම වැදගත්. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළයයි. ධාන වගේ දේවල් පින්නතුනි ධාන විපස්සනා සමාධියක් තුලින් සමත සමාධියක් තුලින් ධාන වගේ දේවල් සමත සමාධියකින් වැඩෙනවා ධාන වගේ දේවල්. එතකොට සමත සමාධියකින් වැඩෙන්නේ ධාන වගේ දේවල්. දැන් ඔන්න අපිට සම්මා වායාමය සතර සම්‍යක් ප්‍රධාන වීරිය තුල පිහිටලා අපේ සමාධිය වැඩුණා නම් ඒක සමත සමාධියක්. ඒ වැඩෙන සමත සමාධිය තුලින් පින්නතුනි ධාන වගේ දේවල් සමත සමාධියකින් වැඩෙන්න පුළුවන්. එතකොට විපස්සනා සමාධියකින් තමයි පින්නතුනි මාර්ගඵල. එහෙමත් ඇතිනම් අපි මේ සඳහන් කරන පරිදි සංසාර විමුක්තිය එසේත් නැතිනම් පින්නතුනි චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය සඳහා සුදුසු සමාධිය බවට පත් වෙන්නේ. දැන් ඔබට පැහැදිලි යම් කෙනෙක් ධාන ලබනවා කියලා කියන්නේ යාට තියෙන සමත සමාධියක්. යම් කෙනෙක් මාර්ගඵල ධර්ම අවබෝධ කරනවා කියලා කියන්නේ යාට තියෙන විපස්සනා සමාධියක්. මෙන්න මේ නිසා තමයි පින්නතුනි දැන් අපිට වැටහෙනවා එක දෙයක්. අපිට අනුමාන කර හැකි දෙයක්. මේ නීවරණ ධර්ම පහම නැති තැනක තමයි විපස්සනා හෝ සමත මට්ටමේ සමාධියක් ලැබෙන්නේ. දැන් ඔබට පැහැදිලි. එහෙමනම් මේ සමාධි දෙක සමත සමාධියක් තුල ඒ වගේම විපස්සනා සමාධියක් තුල තමයි පින්නතුනි අපට නීවරණ ධර්ම පහම යටපත් වෙච්ච තැනක මේ විපස්සනා හෝ සමත මට්ටමේ සමාධියක් ලබා ගන්නට පුළුවන්. දැන් අපි බලමු මේ නීවරණ ධර්ම පහෙන් තීන මිද්දේ කියන නීවරණයට බලයක් ශක්තියක් එන්නේ කොහොමද? කාමච්ඡන්දාදී නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච සහ විචිකිච්ඡා කියන නීවරණ ධර්ම හතරට බලයක් නැති වෙලාවක තමයි දැන් ඒ හතරටම බලයක් නැති වෙලාවට තමයි අපට තීන මිද්ද කියන නීවරණය බලවත් වෙන්නේ. දැන් ඔබ මොහොතකට හිතන්න ඔබ නින්දේදී නින්දිගත් මොහොතක ඔබේ සිතේ ක්‍රියාත්මක වෙන ස්වභාවය
ඔබ ද්වේෂ සිතුවිලි ඇති කර ගැනීමක්, සැක සංකා උපදවා ගැනීමක්, සිතෙහි විසිරුණු ගතියක්, යම් යම් වෙන වෙලාවක නම් අපි පාරක ගමන් කරනකොට විවිධ කාම වස්තුන් සමග ඇලෙන ගැටෙන ස්වභාවයක් ඇති වුණා. දැන් නින්දේදී එහෙම ස්වභාවයක් නැති බවක් ඔබට ඔබ කෙරෙහි අවධානයෙන් සිටීමෙන් දැනගන්නට පුළුවන්. නිදිමතේ අපි නිකන් කිරා වැටෙන වෙලාවකට ওই කිසි දෙයක් Tamange මිල මුදල් ගැනවත් මොකක්වත් ගැන අපට විශේෂ වූ හැඟීමක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් අපිට යම් විග්‍රහයකට එන්න පුළුවන්, යම් නිගමනයකට එන්න පුළුවන්. නීවරණ හතරක් ඒ මොහොතේ ඒ මනසේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. හැබැයි මේක අපිට ප්‍රායෝගිකව හිතන්න ගියොත් නොයේ ගැටලු සමග අපේ හිත පැටලෙන්නට පුළුවන්. නමුත් පින්නතුනි, ඇත්තත් අපේ හිතට දැනෙන ඇත්තත් සත්‍යයත් නිදිමත වෙනකොට, නිදි කිරා වැටෙනකොට පියවි තත්වයෙන් නැති මොහොතකදී පින්නතුන්ගේ සිත තුළ එක නීවරණයක් වැඩ කරනවා. මොකක්ද? තීන මිද්දය. ඒ වෙලාවේ ඔබේ කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි තීන මිද්ද නීවරණය එතනින් යටපත් වෙලා පවතිනවා කියලා අපිට කියන්න බෑ. තීන මිද්දේ තුලනේ අපි ඉන්නේ. තීන මිද්දයට යටපත් වුණොත් ලැබෙන්නේ සමාධියක්. එක්කෝ ඒක සමත සමාධියක්, එක්කෝ විපස්සනා සමාධියක් වෙන්න පුළුවන්. දැන් අපි බලමු පින්නතුනි, මෙන්න මේ නීවරණ ධර්ම තුලින් තීන මිද්ද කියන නීවරණය අපේ ජීවිතයට කරන නිර්වාණගාමී මාවතෙහි අපිට නීවරණ එකක් හෝ වැඩ කරනවා කියලා කියන්නේ පින්නතුනි, අපි තුල නිවන ආවර්ණිතයි. ඒ නිසා සමතය තුලින් ධානය ලබා ගැනීමවත් නිවනට එල්ල කරන ධර්මයක් වෙන්නේ නැහැ. එහෙමනම් පින්නතුනි, සමත විදර්ශනා, සමතෙන් විදර්ශනාව තුලත් අර මා මුලින් සිහිපත් කළ පරිදි ආරෂ්ඨාංගික මාර්ගයේ වාචා කම්මන්ත ආජීව රකින්න කෙනෙක්, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වඩන සම්මා වායාමයේ පුහුණු කරන කෙනෙක් තවත් පියවරක් ඉදිරියට තබනවා. සම්මා සතිය පුහුණු කරලා එයා සම්මා වායාමය, සම්මා සතියත් තුල එයා විපස්සනා සමාධියක් ලබනවා. ඒ ලබන විපස්සනා සමාධිය තුල තමයි පින්නතුනි අපිට මාර්ගඵල අවබෝධයකට එළඹෙන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් අපි මේ බණ අහනකොට මේ නීවරණ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? දැන් ඔබට මේ බණ අහගෙන යනකොට උද්ධච්ච කුක්කුච්ච අපි දන්න කරුණු ටිකක් නෙමෙයි කියන්නේ. එහෙමත් නැතිනම් මම පෙර අහපු කාරණයක් නෙමෙයි, සිත විසිරෙන්න පටන් ගන්නවා. එහෙමත් නැතිනම් මේ කරුණු සමග සැක සංකා මතුවෙන්න පටන් ගන්නවා. මේ රාත්‍රියක ඔබ මේ සද්ධර්මයේ ශ්‍රවණය කළත් ඔබට නිදිමත ගතිය නැතිනම් ඔබ ළඟ ප්‍රබලව ක්‍රියාත්මක වෙන නීවරණ ධර්ම දෙක බණ අහනකොට උද්ධච්ච කුක්කුච්චය සහ විචිකිච්ඡාවයි. මේ දෙක තමයි පින්වතුනි අපිට දැනුම අරගෙන දෙන්නේ. ලෝකයේ දිහා අපි විවිධ කාරණාවන් පිළිබඳව ඉගෙන ගන්නවා. විවිධ කාරණාවන් පිළිබඳ ඉගෙන ගනිමින් විවිධ වූ කාරණාවන් පිළිබඳව අපේ පරිචයක්, දැනුමක් ලබනවා. ඒ වගේම අපේ නොයෙක් දේවල් ගැන අවබෝධය ලබන්න සැක සංකා ඇති කර ගන්නවා. පින්නතුනි, මෙන්න මෙලෙසින් අපි දැනුම ලබනවා. ඔය දෙකින් අපි ගිලිහුණොත් මොකද වෙන්නේ? දැන් ඔබ බණ අහන ගමන් මේ ධර්මය අවබෝධ කරගන්නට ඔබ
ධර්ම කරුණු ඔස්සේම හිතමින් සැකසංකා උපදවාගෙන ඔබේ දැනුම ඒ වගේම ඔබ මෙතෙක් ලැබූ අවබෝධයන් පදනම් කරගෙන මේ ධර්ම කරුණු එකින් එකට විමස බලනවා, සැකසංකා ඇති වෙමින් බලනවා. එහෙම ඔබ මේ කෙරෙහි විශේෂ අවධානයකින් ඉන්නකොට පින්නතුනි ඔබට මේ නිදිමත ගතිය කියන එක නැති වෙලා යනවා. ඔබ එහෙම නැතුව ඒ දෙකකින් මිදුනොත් මොකද වෙන්නේ? හුඟක් වෙලාවට පින්නතුනි අපි සාමාන්‍ය කියන කාරණේකුත් තියෙනවා. බණ අහනකොට වැඩිපුර නිින්ද යනවා. එතකොට නිදිමතට ආසන්න වෙනවා කියලා කියන්නේ මොකක්ද? අනික් වැඩ කරනවට වඩා වෙනත් කාරණයක වැඩ කරනවට වඩා වැඩිය බණ අහන වෙලාවේදී පින්නතුනි අපිට නිදිමත ප්‍රමාණය වැඩි වෙනවා නම් වැඩිද අඩුද කියලා අපිට හොයලා බලන්න පුළුවන්. එහෙම නිදිමත ගතිය වැඩි වෙනවා නම් පින්නතුනි අන්න එතනදී ඔබේ නීවරණ ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය ඔබට වටහා ගන්නට පුළුවන්කම තිබෙනවා. එහෙමනම් පින්නතුනි අපිට නොයෙක් අවස්ථාවලදී නින්දගේ ප්‍රමාණය වැඩි අඩු වශයෙන් කියලා අපිට හොයන්න පුළුවන් කමක් නැහැ. ඒ විදිහින් මේ තීන මිද්ද කියන නීවරණය ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ පින්නතුනි ඔබ බණ අහනවා කියලා කියන්න බෑ එතන. එතනදී ඔබේ නීවරණ බලන්න. එහෙනම් නීවරණ ධර්ම අපිට යහපත පැත්තට යොමු කරගන්නටත් පුළුවන්. එහෙමනම් පින්නතුනි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මෙන්න මේ නීවරණ ධර්ම තමන්ගේ සංසාර විමුක්තිය පිණිස නීවරණ යටපත් කරන ක්‍රමවේදය තමයි බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළේ. යම් හේකින් අපි මේ සද්ධර්ම ශ්‍රවණය කරනකොට උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා කියන නීවරණ දෙක ගිලිහුනොත් එතන අපිට නිින්ද ගියා කියලා කියන්න පුළුවන්. භාවනාවේදී අනුගමනය කරන්නේත් අපි ඔය කාරණේමයි. ඕනම කෙනෙක් කියනවා භාවනාවට ගියාට පස්සේ නිදිමත ගතිය එනවා. පිනුතුරි මිනිස්සෙක් වෙලා උපතක් ලැබුවේ ඔබ පෙර කුසල් ඇති නිසාමයි. මනුෂ්‍ය ජීවිතයක් ලැබුණේ ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් සක්‍රියව ලැබිලා ඔබට හොඳ මනුස්ස භවයක් ලැබුණේ පින්නතුනි පෙර කුසලයක් නිසාමයි. එහෙමනම් ඒ කුසලය මත පිහිටා අපිට සිත වඩන්නට සිත දියුණු කරන්නට අවස්ථාව තියෙනවා. එහෙම දියුණු කරන්න පටන් ගන්නකොට පින්නතුනි මේ කාමච්ඡන්ද ව්‍යාපාද මේ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ යටපත් වුණාම භාවනා කරන්න ගියාම බෑ ඔබ වහලා තියෙනවා එක තවත් නීවරණයකින් ඒ තමයි තීන මිද්දය. අන්න ඒ තීන මිද්ද එහෙමත් නැතිනම් ඒ නිදිමත ගතිය උදාසීන ගතිය දුරු කරන ක්‍රමවේදය තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ. එහෙමත් නැතිනම් මේ හුස්ම ගැන ආශ්වාසය ගැන එහෙමත් නැතිනම් ප්‍රශ්වාසය ගැන මෙනෙහි කරමින් ජීවත් වෙනවා. ඔන්න දැන් අපි හුස්ම ගැන දැන් අපිට කලින් තේරුණාට වඩා යමක් අපි දැන් තේරුම් ගන්න උත්සාහ කරගනිමු. අපිට මේ කාරණාවන් එච්චර තේරෙන්නේ නෑ වගේ වැටහුණත් පින්නතුනි නීවරණ නැති වෙච්ච තැන පරේෂණයක් ගවේෂණයක් සෙවි සොයා බැලීමක් නැහැ. එහෙනම් අපි මේ හුස්ම හොයනවා ආශ්වාසයේ තේරෙන තැන් හොයනවා ස්පර්ශ වෙන තැන් හොයනවා. අපි දැන් මේ නාසාග්‍රය තුල හුස්ම රැල්ල රඳවා ගන්නට අපි උත්සාහ කරනවා. අන්න ඒ විදිහෙන් අපි කරනකොට උද්ධච්ච කුක්කුච්ච කියන නීවරණ උදව් වෙනවා. එතකොට පින්නතේ එතන තියෙනවා පරේෂණයක් ගවේෂණයක්. ඒ වගේම සැකය තියෙනවා. අපි සැක කර තමයි අලුත් දෙයක් හොයාගන්නේ. දැන් ඔය පරිශන කරන අය ගත්තාම විද්‍යාඥයින් වෙන්න පුළුවන්. විවිධ කාරණාවන් පිළිබඳ සැක කර මේ ලෝකයේ විවිධ විචිත්‍රවත් දේවල් නිර්මාණය කරනවා. ඒකනේ මම මුලින් සිහිපත් කළේ මේ කාම ලෝකය
සුන්දර කරලා ලස්සන කරලා විචිත්‍රවත් කරලා තිබෙන්නේ මේ නීවරණමයි. එතකොට අපි යම් දෙයක් පිළිබඳ සැක කර කර අලුත් දෙයක් හොයාගන්නකොට සැකයක් නැති තැන අලුත් දෙයක් ඇති වෙන්නේ නැහැ. හොඳට බලන්න සැකයක් නැති තැන අලුත් දෙයක් ඇති වෙන්නේ නැහැ. යමක් අපි දැන් ඉගෙන ගත්තේ සැක කර කරනේ. නොසන්සුන් වෙලා මොකක්ද මේ නිකන් අර අපි කියන්නේ ඒ ගැන බොහොම අවධානයෙන් නොසන්සුන් වෙලා අපි දැනුම ලබනවා. ඔය தત્ත්වය මත අපි ටික කාලයක් භාවනා කරනකොට පින්නතුනි අපි මේ කාරණාවල් වලින් මිදෙනකොට පින්නතුනි අපිට ඔය ගවේෂණය දැන් අපි ආශ්වාසය දිහා බලාගෙන දැන් මේ හුස්මත් එක්ක හිත පවත්වා නිරීක්ෂණය කරමින් පරීක්ෂණ කරමින් රැඳී සිටිනකොට අපිට නිදිමත ගතිය නැහැ. හැබැයි මේ හුස්ම තුල සිහිය සියුම්ම පවත්වාගෙන යනකොට නිදිමත ගතිය එන්න ඕන. ඒක ස්වභාවිකයි. හැබැයි අපි ඒක පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. මෙන්න මේ ස්වභාවයේ දැන් තීන මිද්දේට බලයක් එනවා. කාමච්ඡන්ද ව්‍යාපාද දචකුක්කුච විචිකිච්ඡා කියන නීවරණ හතරක බලය නැති කරන්න පුළුවන්. තීන මිද්දේට. හැබැයි එහෙම කියන අපිට නිවන් ලැබුණේ නැහනේ. ඒ නිසා අපි කොහොමද මේ නීවරණයක් තුලින් අපේ ජීවිතයේ අත්‍යන්ත වූ නිවීමකට ගමන් කරන ක්‍රමවේදය මොකක්ද කියලා අපි දැනගන්නට අවශ්‍යයි. ඒ සඳහා පින්වත්නි භාග්‍යතුන් වහන්සේ අපිට ඉගැන්වුවේ ආනාපාන සති භාවනාව. ඒ කියන්නේ නීවරණ පහම යටපත් කිරීම දක්වා බුදුරජාණන් වහන්සේ යම් ක්‍රමවේදයක් ඉගෙනුවා නම් ඒ තමයි ආනාපාන සතිය. මෙතනදී පින්නතුනි සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සති පබ්බයේදී මේ හුස්ම ගැන අවධානයෙන් කරන භාවනාව මේ භාවනාව තුලින් පින්නතුනි සැලකිය යුතු ධර්මකාරණා හතරක් තියෙනවා. ඒ ධර්මකාරණා හතර සතිපට්ඨාන සූත්‍රයේ අන්තර්ගත වෙලා තියෙන්නේ දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති කියන මේ එක අංගයක්. දීර්ඝාශ්වාසයක් වශයෙන් දැනගන්න ඕන. දීර්ඝ ප්‍රශ්වාස දීගං වා පස්සසන්තෝ දීගං පස්සාමීති පජානාති. දීර්ඝ ප්‍රශ්වාසයක් විදිහට දැනගන්න ඕන. ඊට පස්සේ පින්නතුනි කියවෙන්නේ කෙටියෙන් කෙටි ආශ්වාසය රස්සං වාසසන්තෝ රස්සං අස්සාමීති පජානාති. කෙටි ආශ්වාසයක් හැටි දැනගන්නටත් ඕන. දැන් බලන්න පින්නතුනි දැන් මේ මනසට දුන්න කමටහන තුල අපි සැක කර කර එහෙමත් දැනුම ලබාගෙන යනවා. දැන් පින්නතුනි මේ විදිහෙන් කෙටි ආශ්වාසයේ දීර්ඝ ආශ්වාසයේ දීර්ඝ ප්‍රශ්වාසයේ කෙටි ප්‍රශ්වාසයේ මේ විදිහට දැනගන්නා වූ මේ ප්‍රශ්වාසය කවදාවත් අපිට හිතිලා නැහැ හුස්ම ගැන දැනගැනීමේ වාසිය. මේ හුස්ම ගැන අපි දැනගැනීමෙන් අපිට ලැබෙන වාසිය. ඒකට අපි කියන පජානාති කියන්නේ පින්නතුනි විශේෂයෙන් දැනගන්න කියන අරමුණ. දැන් එතකොට මේ හුස්ම ගැන විශේෂයෙන් දැනගැනීම කියලා කියන්නේ කුමක්ද? මේක නිදිමත නැති කිරීමේ උපක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ මෙහිදී තවත් වචනයක් උගන්වනවා සික්කති කියලා. හික්මෙනවා. සික්කති කියන එකේ තේරුම පින්නතුනි හික්මෙනවා. පජානාති කියලා කියන්නේ එක දෙයක්. සික්කති කියලා කියන්නේ තව එකක්. දැන් බලමු පින්නතුනි මේ වචන දෙක අපි තේරුම් ගනිමු. ඔන්න අපි දීර්ඝ හුස්ම පජානාති දැනගත්තා. කෙටි හුස්ම දැනගත්තා. දැන් පින්නතුනි අපි දීර්ඝ හුස්මයි කෙටි හුස්මයි දැනගැනීම කියලා කියන එක පජානාති කියලා කියන එක දැනුම ලබා ගැනීමයි. ඊළඟට සික්කති.
බුදුරජාණන් වහන්සේ මෙතනදී විශේෂ අවධානයකින් පැහැදිලි කරනවා වැදගත්ම මේ භාවනාවේ මේ සික්කති කියන එක. උන්වහන්සේගේ දේශනාවට අනුව දැන් පින්නතුනි අපි දැනගන්නවා දැනුම ලබනවා නිදිමත ගතියෙන් තොරව දැනුම ලැබමින් සිටිනවා තේරෙනවා කියලා කියන්නේම උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ක්‍රියාත්මක වෙනවා කියන එක. එහෙනම් පජානාති. සික්කති කියලා කියන්නේ පින්නතුනි හික්මෙනවා. හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට දැනෙනවද නොදැනෙනවද හොයන්න යන්නේ නැතිව හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට අපි මේ හුස්ම දැනෙනවද නොදැනෙනවද හොයන්න යන්නේ නැතුව පරේෂණ කරන්නෙත් නැතුව හුස්ම ගැන අවධානයෙන් අපි ඉන්නවා. දැන් එතකොට අපි පජානාති කිව්වේ දීර්ඝ කෙටි වශයෙන් හුස්ම දැනගත්තා. ඊට පස්සේ පින්නතුනි වැටහෙන හුස්ම ටික ටික භාවනා කරනකොට කෙටි වෙනවා. මේක 아무තු දෙයක් නෙවෙයි පින්නතුනි මේ ලෝකයේ සත්වයාටම සිදුවන දෙයක්. මේක ස්වභාව ධර්මය. බලන්න පින්නතුනි නිශ්චල සිත තුල නිදහස් සිතක් කිසිදු දෙයක් පිළිබඳව සැක සංකා නැතිව මේ ආශ්වාසය තුල අපේ හිත හික්මෙනකොට සික්ඛති මේක ධර්මතාවයයි කියලා වැටහෙනකොට මේ දෙයින් පින්නතුනි බුදුරජාන් වහන්සේ අපිට ගැඹුරින්ම ඉගැන්වුවේ කාය විවේකගත වෙන්න පටන් ගන්නවා. එතකොට අපිට වෙන්නේ පින්නතුනි හුස්ම ප්‍රමාණය අඩු වෙනවා. ශරීරයට ඕනෑ ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. දැන් කෙනෙක් S2 පියාගෙන හොඳට අර්ධ පර්යංකයෙන් හෝ බද්ධ පර්යංකයෙන් වාඩි වෙලා අත් දෙක බැඳගෙන බොහොම නිශ්චලව වාඩි වෙලා හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට ඒ භාවනා කරන පුජ්‍යලයාගේ කායේ ක්‍රියාකාරීත්වය විවේකයකට ද යන්නේ අවිවේකයකටද? ඔබෙන් විමසුවොත් විවේකයකට යන්න පටන් ගන්නවා. දැන් පින්නතුනි දීර්ඝාශ්වාසය හොයන්න යන වෙහෙසකුත් නැහැ. කෙටි ආශ්වාසය හොයන්නට යන වෙහෙසකුත් නැති තැන උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ යටපත් වෙලා හිත හික්මිලා පවතිනවා. එනිසා පින්නතුනි අපිට දැන් කයට දැනෙන අරමුණද කයට දැනෙන අරමුණ කයට දැනෙන ස්වභාවය පිළිබඳව අපිට අංග 8ක් පහළ වෙලා ditthi සංකප්ප වාචා කම්මන්තා ජීව වායාම සති සමාධි කියන මේ අංග 8 ඇති වෙලා නැති වෙලා යන බව අපිට වැටහෙන්න පටන් ගන්නවා. දැන් පින්නතුනි තාම කෙටියෙන් අපි මේ කාරණාවන් පිළිබඳව සාකච්ඡා කළේ. මේ දේශනාව ඉදිරි දේශනා සමගින් සම්බන්ධ වෙන නිසා දැන් අපි යම්තාක් දුරට නීවරණ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත්තා. ඒ වගේම සතිපට්ඨාන සූත්‍රයේ උගන්වන වචන දෙකක් පජානාති සහ සික්ඛති කියන මේ කාරණය. පජානාති වෙනකොට අපේ නීවරණ ක්‍රියාත්මකයි. සික්ඛති කියන තැනදී අපේ නීවරණ ක්‍රියාත්මක වීමක් සිදුවන්නේ නැහැ. එහෙමනම් පින්නතුනි එලෙසින් සිත නීවරණ වලින් මිදුනහම තමයි අපට මාර්ගඵලලාභියෙක් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵලවලට යන්න පුළුවන්කම ලැබෙන්නේ.
හරියට පින්නතුනි යුද්ධයක් වගේ මේ පංච නීවරණ සමග අපි බොහෝම සටන් කරන්නට ඕන මේක මානසික ක්‍රියාවලියක්. ඒ නිසා පින්නතුනි දිග හුස්ම, කෙටි හුස්ම, එහෙමත් නැතිනම් කෙටි ආශ්වාස, කෙටි ප්‍රශ්වාස, මේ හුස්ම ස්පර්ශ වෙන දිහා ඒ දීර්ඝ හුස්ම හොයන්න යන්නේ නැහැ. මේ ස්පර්ශ වෙන එක අරමුණක් දැනෙනකොට කාට දැනෙන අරමුණක්ද අපි හොයන්නට ඕන? කාට දැනෙන අරමුණක්ද? කයට දැනෙන අරමුණක්. කායින්ද්‍රියට දැනෙන අරමුණක්. කය ස්පර්ශයෙන් ලැබෙන අරමුණක්. අපි දැන් හුස්ම ගැන අවධානයෙන් ඉන්නවා කියලා කියන්නේ පින්තුනි කායානුපස්සනාවෙන් කායේ කායානුපස්සී විහෙරති කියන්නේ දැන් මේ කයට දැනෙන ස්වභාවය මිසක් දිග කෙටි ආදී වශයෙන් උද්දච්ච කුක්කුච්චේටවත් විචිකිච්ඡාවටවත් ක්‍රියාත්මක වෙන්නට නොදී මේ කයෙහි ස්වභාවය කායානුපස්සනා වෙන්නේ අන්න ඒ විදිහෙන් වඩන කොටයි. ඒ නිසා පින්වතුනි එතකොට වෙන්නේ කයට දැනෙන අරමුණ නිසාවෙන් ඇති වෙන්නේ මොකක්ද පින්වතුනි? අර දිට්ඨි සංකප්පාදී අංග 8 ඇති වෙලා අපේ සංසාර ගමන පැවැත්ම නතර කරන්නට පුළුවන් අවබෝධයක්, හික්මීමක්, සික්කති හික්මීමක් අපිට ලැබෙන්නට පටන් ගන්නවා. අන්න ඒ නිසා පින්නතුනි මේ දේශනාව තුලින් ඔබට වඩාත් ධර්මයට සමීප වෙමින් ධර්ම කරුණු ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරමින් ඔබ සිටින තැනත් ඔබ සිටිය යුතු තැනත් හොඳට තේරුම් අරගෙන ඔබ සිටින්නේ කොතනදැයි ධර්මානුකූලව ඔබ වටහාගත් විට ඔබට සම්මා වායාම සහ සම්මා සතිය ඇති කරගත්තාම ඔබට ඒ තුලින් පුළුවන්කම ලැබෙනවා උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයට අවශ්‍ය කරන විපස්සනා සමාධියකින් දැනගත් පජානාති දැනගැනීමට එහා ගිය සික්ඛති කියන හික්මීම කියන මේ උතුම් කය අනුව හිත හික්මවා ගැනීම කියන මේ උතුම් කාරණය සමග ඔබට සිත පවත්වා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා පින්නතුනි මේ උතුම් සිත නිවන බුදුබණ ඔස්සේ හැම සිත් සතන්ම නිවි පහන් වේවා උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයටම සිත් පහළ වේවා කියන උතුම් ප්‍රාර්ථනය ඇති කරමින් පින්නතුනි මෙත් සිතින් යුක්තව ඔබට මා සිහිපත් කරන්නේ ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළ මේ ධර්ම මාර්ගයේ තුල සිත හික්මවා කටයුතු කරන්නට ආර්ය ශ්‍රාංගික මාර්ගයට ඔබ අනුගත වෙන්නට ඔබ දන්නා දේ තුලින් හික්මීම හදාගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයට ඔබට මොහොතකට නමුදු සිතක් පහළවන්නේ නම් ඒ උතුම් නිවන් දොරගුළු විවර කරන ඒ උත්තම වූ සිතුවිලි වහවහ සිත තුල දියුණු වී හැමත වහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන උතුම් සිතින් මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය ඔස්සේ කෙරෙන පස්වන දේශනාව අපි මෙලෙසින් නිමාවටපත් කරන්නේ තවත් දේශනා රාශියක් මේ ඔස්සේම මේ නීවරණ පිළිබඳවම එවැගේම ඉන්න අනතුරුව කොහොමද අපි ටිකින් ටික සතර සතිපට්ඨානය වඩාගෙන බුදුන් වහන්සේ පෙන්වා වදාළ පරිදි ඔබෙත් මගෙත් ශාස්ත්‍රූන් වහන්සේ පෙන්වා වදාළ පරිදි
නිවන් මඟ සාක්ෂාත් කරන්නේ කියන කාරණාවන් පිළිබඳව අපි දිගින් දිගට මේ දේශනා පෙළ ඔස්සේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ හැම දිනාගෙම සිත් සතන් තුළ මෙත් සිතුවිලි පහළ වේවා, ගුණ සුවඳ දියුණු වේවා, සාර ධර්ම දියුණු වේවා, බෝධිපාක්ෂික ධර්ම වැඩේවා, පාරමී ධර්ම සපුරා සංසාර දුක්ගිනි නිවා සැනසෙන මග චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. වාසනාවන්ත සැදැහැති පින්වතුනි, අද ඔබට මෙලෙසින් ඊතා වටිනා උතුම් සද්ධර්ම දේශනයකට දෙසවන් යොමු කරන්නට පුණ්‍යවන්ත වූ සැදැහැති දායකත්වයේගෙන කටයුතු කළේ අංක 748න් 4 පුවක්ගහලන්ද පාර හේයන්තුඩුව ලිපිනයෙහි පදිංචි පින්වත් ඉහළගමගේ වසන්තා මහත්මියගේ සත් සිතුවිල්ලෙනුයි. එතුමියගේ ප්‍රධාන අරමුණු අතර ඔක්තෝබර් 11 වන දිනට 28 වන උපන්දිනයේ යෙදෙන එම්.එච්. රවීන් ඩිල්ෂාන් පුතුටත්, ඔක්තෝබර් මාස 24 වන දිනට 25 වන උපන්දිනයේ යෙදෙන එම්.එච්. තරිඳු ධනංජය පුතුටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමිනුයි මේ උතුම් සද්ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත වූ සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ. සසර පුරා සද්ධර්ම ශ්‍රවණය කරමින් නිවන තැනටම සිත මෙහෙයවන්නට මේ උතුම් සද්ධර්ම දේශනය පුණ්‍යවන්ත වූ ආශිර්වාදයක් වේවා කියන ප්‍රධාන අරමුණත්, ඒ වගේම සෙසු අරමුණු අතර නොවැම්බර් 20 වන දිනට 59 වන වියට පා තබන වසන්තා ඉහළගමගේ මහත්මියටත් ඇගේ ස්වාම පුරුෂයාණන් වන එම්.එච්. ධර්මසේන මහත්මාටත්, මෑණියන් වන ඊ.ඩී. ජේන් නෝනා මෑණියන්ටත්, පුංචි නෝනා මෑණියන්ටත් සෙත් ප්‍රාර්ථනා කරමින් මේ බියකරු සසරින් එතර වීමට මේ මහා පින්කම මහත් ආශිර්වාදයක් වේවා කියන සිතුවිලිත් අයි.ජී. පියදාස වන පියාණන්ටත්, ජී. සුමනාවතී සුදු අම්මා ඇතුළු අප නමින් මිය පරලොව ගිය සංසාරගත ඥාතීන්ට පින් පැමිණවීමටත් මේ පින්කම හේතුවක්ම වේවා. එලෙසින්ම දේශකයාණන් වහන්සේ වන අපටත් පරම සුවය ලැබේවා කියන උතුම් සිතුවිල්ල, ඒ උතුම් පුණ්‍යානුමෝදනාවත් අපි මෙත් සිතින් සාදු සිතින් අනුමෝදන් වන බවත් මේ වෙලාවේ සිහිපත් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ කාර්ය මණ්ඩලයටත්, ශ්‍රී ලංකාවේ සියලුම ආරක්ෂකාංශයේ සියලු දෙනාටත්, ලෝකයේ සියලු ගැබෙනි මව්වරුන්ටත්, සියලු මව්පියවරුන්ටත්, සියලු පිළිකා රෝගීන්ටත්, මේ බණාසන නොඅසන සියලු ලෝකවාසීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ලෝකේ පුරා පැතිරෙන කොවිඩ් වසංගතය ලෝකයෙන් තුරන් වේවා. සියලු දෙනාට ලොව සුවපත් වූ තැනක් බවට පත් වේවා කියන සාදු සිත් පෙරදැරිව මේ උතුම් පින්කමෙහි පුණ්‍යවන්ත වූ සදැහැති දායකත්වයේගෙන කටයුතු කළ ඉහළ ගමගේ වසන්තා පින්වත් මහත්මියගේ සත් සිතුම් පැතුම් එලෙසින්ම සඵල වේවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ලක්වැසි ලෝවැසි සද්ධර්ම ශ්‍රවණාබිලාසී වූ හැම සිත් සතන් නිවි පහන් වේවා. වහ වහ අප හැමට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස මේ උතුම් සද්ධර්ම දේශනයේද උපකාරයක්ම වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති.
වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වූ මෙම සුමధుර ධර්මානුශාසනාවේ ප්‍රධාන අරමුණ වන්නේ ඔක්තෝබර් මාස 11 වන දින 28 වන උපන්දිනය සැමරූ MH රවීන් ඩිල්ෂාන් පුතුටත් ඔක්තෝබර් මාස 24 වන දින 25 වන උපන්දිනය සමරන MH තරිඳු ධනංජය පුතුටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. එවෙනුවෙන් පින්පර දායකත්වයෙන් කටයුතු කළේ හෙයන්තුඩුව පුවක්ගහලන්ද පාර නොම්බර 748න් 4 නිවසේ පදිංචි ඉහළගමගේ වසන්තා මහත්මියයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් එම පින්වත් පිරිසට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්ම දේශනා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා